බැලුම්ගල රටේ සාමය පවත්වාගෙන යාම, රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව මැදිහත් වීම, අපරාධ අඩු කිරීම, මාර්ග නීති පවත්වාගෙන යාම, පොදුවේ ගත්තාම මහජනයාගේ ආරක්ෂාව තහවුරු කිරීම කියන සහ ඊට අනුබද්ධ වෙච්ච සුවිශේෂී කාර්යභාරයක් කරන ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික ආයතනය තමයි ශ්‍රී ලංකා පොලිසිය. ඉතින් ඒ නිසා පොලිසිය ඇතුළෙන් රටේ මහජනතාවට සිද්ධ වෙන මෙහෙය පිළිබඳව අපි පළමුවෙන්ම ස්තුති කරන්න ඕනේ. මොකද එක දවසක් එක පැය කීපයක් පොලිස් ස්ථානයක් වහලා තිබ්බොත්, ලංකාවේ පොලිසිය වහලා තිබ්බොත් එහෙම මේ රට කොයි තත්ත්වයකට පත් වෙවිද කියලා හිතා ගන්නත් බෑ. ඒ නිසා ඔවුන් කරන මෙහෙවර අගය කරන අතරවාරේ ඔවුන්ට රාජකාරී කරගෙන යන්න තියෙන ප්‍රමුඛ පෙළේ බාධාවක් පිළිබඳවයි අපි අද කියන්න යන්නේ. සාමාන්‍යයෙන් ඔය රංගන කිව්වේ අපි දන්න රාජකාරිනේ. දැන් අලුතෙන් රාජකාරී ටිකක් තව එකතු වෙලා තියෙනවා. අලුතෙන් ඔව්. මොනවද දන්නවද? ගම්වල මහාන වෙන්න කවුද ඉන්නේ? කී දෙනෙක් ඉන්නවද? ඊට පස්සේ කුඹුරු කොච්චර ප්‍රමාණයක් වගා කරලා තියෙනවද? අස්වද්දන්න පුළුවන් ප්‍රමාණය කොච්චරද? ඒ වගේ දේවල් පොලිසියට දැන් හොයන්න වෙලා තියෙනවා. පොලිසියට විවිධාකාරයේ කාර්යභාරයන් පැවරෙනවා. හැබැයි එතකොට ප්‍රමුඛ කාර්යභාරයන් ටික සමහර වෙලාවට කරගන්න ඉඩ පහසුකම් මදි වෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රායෝගික ප්‍රශ්න තියෙන්න පුළුවන්. මේවට අවශ්‍ය තාක්ෂණය, අනිකුත් යටිතල පහසුකම්, ප්‍රධාන වශයෙන් ගත්තාම පස්සේ නිලධාරීන් ඉන්නවද මේ සියලු කටයුතු කරන්න? ආදී ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ නිසා මේ කතාබහට අපි එක්තරා සිදුවීමක් පාදක කරගමු. මේ වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් net FM බැලුම්ගලට ආපු එක්තරා ඇමතුමා. බැලුම්ගල ඉන්නේ? ඔව්. දැන් මම කෝල් එකක් දුන්නේ අර ඉස්සෙල්ලා වැල්ලම්පිටිය පොලිසියට. ඔව්. මේකේ ත්‍රිවිල් එකේ නම්බර් එල්ලුවේ. ඔව් නම්බරය ඇවිල්ලා JV රතු පාට. තන කොතනද හම්බුනේ තියෙන්නේ? කොළනාය රජේරෝවල ප්‍රදාන. දුවම දන්නා බාලිකා පිටිපස්සේ කියලා. ඩිස්පෙන්සරි පිටුපස පාර. ඔව් ඔව්. මොකද ඒ පාරේ නම? විහාරමාවත. විහාරමාවත කොච්චර දුර එන්න ඕනද තන? විහාරමාවතේ බාලිකාව ගාවට ආවනම් පොලිසියට කතා කරන එකම net FM බැලුම්ගලට තමයි මේ කතා කරන්නේ නේද? ඔව්. පොලිසියට කතා කළා වැඩේ කෙරෙන්නේ නැහැ වගේ හැඟිච්ච තැන බොහෝ දිනෙක හුරු වෙලා තියෙනවනේ තියෙනවා. net FM බැලුම්ගලට කියන මේ කාර්යය ඉටු කරගන්න මැදිහත් වෙන්න සාධනීය මෙහෙවරක් කරනවා කියන කාරණාව රටේ සමාජයේ ජනතාව දන්නවා. ඒ විශ්වාසය තියෙනවා අපිත් එක්ක වැඩ කරනවා. අපි දන්නවා හොඳින් මේ කාරණාව. ඒ වගේම ඒ අපිට කතා කරපු පුජ්‍යල විතරක් නෙමෙයි. තවත් උදවියකින් ඒ තොරතුරුම විවිධාකාරයෙන් මෙන්න මෙහෙම ලැබුණා. තවත් තුනක් ඉඳලා මේ ත්‍රිවිල් එක තියෙනවා. ඉතින් මේ අපිට බයයි මොකද්ද දන්නේ නැහැ නේද? දැන් හැමතැනම ත්‍රිවිල් ප්‍රශ්නක් තියෙනවානේ. ඉතින් අපි පොලිසියටත් දැනුම් දුන්නා 119 ත් ගිහුවා. ඉතින් ඒත් අපිට උත්තරයක් නෑ. දැන් ඊයේ මේ වගේ දැන් අද උදේත් කෝල් එකක් දුන්නා අපේ ගෙදරට එහා ගෙදර එක්කෙනා. කිව්වට පස්සේ මේ තාම අපිට උත්තරයක් බලන්නවත් තාම නෑ කවුරු. ඒ වෙලාවේ දීපු උත්තරේ මොකක්ද? ඒ දෙලා කිව්වා ඒගොල්ලෝ එනවයි කියලා කිව්වට මේ අපිට කිව්වා වැල්ලම්පිටිය පොලිසියෙන් එයි කියලා. පොලිසියෙන් නම් ආවේ නෑ. අපි මේ බල ඉන්නේ මොකද්ද කියලා දන්නේ නැත්නම් ඒකයි. දැන් ඉතින් අපිට කතා කරා වගේම ඒ අය පොලිසියටත් කතා කරලා තිබුණානේ. ඒකත් අහමු. මාස පොලිසිය වැල්ලම්පිටිය. කොහෙන්ද මේ වතු? ආපම්. අයගොන් මේ කොළන්නාව ඩිස්පෙන්සරි පිටිපස්සේ ත්‍රිවිල් එකක් දාලා ගිහිල්ලා තියෙනවා. දැන් දවස් 3ක් තිස්සේ මේ ඊයේ පොලිසියට කෝල් කරා, පෙරේදත් කෝල් කරා. කොතනද මේ ගෑස් එක ළඟද ඔය? ඔව් ඔව්. අර බාලිකාව පිටිපස්සනේ හරියටම තැන කියන අපේ කට්ට වෙලා හොයාගන්න බැරි වෙලා තියෙනවා. දැන් උතන බාලිකාව තියෙනවානේ. බාලිකාව ඉස්සරහ ගෑස් එක තියෙනවානේ. ඔව් ගෑස් එක ගාවින් තියෙන ඇතුල් පාරක්. ඒ ඇතුල් පාරේ යන්න ඕනද? ඔව් සුගුණසාර පාරේ. ඒකනේ මේ පාරේ ඇතුළට යන්න ඕන. ඔව් ඇතුළට යන්න ඕන. සුගුණසාර පාරේ. ඔව් ඔව්. ඒ ගියම් රතු පාට විල්ලා තියෙන අංගෙ කියන්නකො මට. ඔව් JV අද එවනවාද? පොඩ්ඩක් ලයින් එකකින්. අය මාස පොඩ්ඩක්. හරියට. මම කියන්නේ. හෙලෝ. තවත් ඇමතුම් වෙනවා ඒ ඇස්සේ. ඉතින් ඇමතුම් ගොඩක් එනවා පොලිසියට. ඒවටත් උත්තර දෙමින් මේකටත් යම් පිළිතුරක් කොහොම දුන්නා. ඔව් සමහර ලාවට දැන් මේ කතා කරපු නිලධාරීන් මහත්මයා ඉස්සරහ තවත් මේ පැමිණිලි ටිකක් ලියන ගමන් පැමිණිල්ලක් විභාග කරන ගමන් තවත් මෙහෙයුමකට යන්න සූදානම් වෙන ගමන් විවිධ ආකාරයේ රාජකාරී ගණනාවක් අතරවාරයේ වෙන්න පුළුවන් ඔය කතා කරන්නේ. හැබැයි අනිත් කාරණාව තමයි දැන් වාහනයක ලියාපදිංචි අංකයක් සඳහන් කළාට පස්සේ ඒ වාහනය කාගේද මොන කටයුත්තකට පාවිච්චි කරන්නේ, කුමන ප්‍රදේශවලදී සංචාරය කරන්නේ කියන කාරණාව සොයාගන්න ක්‍රමවේදයන් තියෙනවා. පොලිසියට අපහසු දෙයක් නෙමෙයි මේ වාහනයක් තියෙනවනේ. වාහනයක් ලියාපදිංචි කරන්නෙම ඒකේ අනන්‍යතාවය හඳුනගන්න කවුද ඒක පාවිච්චි කරේ, මීට පෙර පාවිච්චි කරේ කවුද, ඒ වගේ තොරතුරු හොයාගන්න නේද? ඉතින් ඒක හොයාගන්න බැරි දෙයක්වත් අමුතු දෙයක්වත් නෙමෙයි මේ රටේ. හැබැයි එහෙම හොයාගන්න පුළුවන් ක්‍රමයක් තිබුණාට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ ඒ වැඩේ කරන්න මානව සම්පතේ තියෙන හිඟතාවේ. පැහැදිලි සරලව කිව්වොත් පොලිසියට නිලධාරීන් අඩුයි. ඔවුන්ට පැවරලා තියෙන විෂය පරාසය අතිවිශාලයි. මේ
නිරෝධ රථයක් තියෙනවා කියලා කිව්වන් පස්සේ මේ කොතන හරි තියෙන මේ පුංචි කුඩු පැකට් එකක් තියෙනවා. අන්න ඒක ඇවිල්ලා හොයාගන්න කියලා දෙන තොරතුරක් නෙවෙයිනේ. මේ හරියට පොලිසිය ඒරියා එක මොකක්ද කියලා මොන පාරද කොතනද තියෙන නිරෝධ රථයක් කිව්වන් පස්සේ මේ හැට නොපෙනෙන එකක් නෙවෙයිනේ. අනික මේක මේ දවස් ගාණක් මෙතන තියෙනකොට මේ ප්‍රදේශීය ජනතාවට ප්‍රශ්නයක් මේක අපරාධ මේ කටයුත්තක් සඳහා භාවිත කළ එකක්ද කාගේද මොකක්ද කියන එක ප්‍රශ්නයක් නිසානේ මේ ජනතාව මේ කෝල් කරන්නේ නේද පොලිසියට. එහෙම නැත්නම් මේ අද උදේ නවත්තලා තිබ්බ එකක් දැකලා නෙවෙයිනේ. එහෙම කියන්න හේතුවක් නෑනේ. දැනුත් අපිට කියතන මෙන්න මෙතන පාරේ වාහන නතර කරලා කියලා කියන්නේ නෑනේ. මොකක්කෝ සියම් ආකාරයක සැකකටුතු යමක් තිබුණොත් ඒ සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබා දෙන එක රටේ මහ ජනතාවගේ යුතුයකමක්. ඉතින් සහභාගීකමක්. ඉතින් ඒ කාර්යය ඉටු කරන්න ගියාට පස්සේ ඒ ප්‍රශ්නෙට විසඳුමක් ලැබිච්ච නැති තැන ජනතාව ඉන්නේ මෙන්න මේ වගේ තත්ත්වයක. දැන් ඔය මෙතන මේ හොයාගන්න බැරි තැනක් නෙමෙයි මෙතන ගෑස් එක ගාව කියන්නේ පේන දුර. ඉතින් පොලිසියට ඇවිල්ලා ඕ වගේ දෙයක්වත් හොයාගන්න බැරි නම් ඕ වගේ තැනකට ඇවිල්ලා ගෑස් එක ගාවට පොලිසියක් ඇති වැඩකුත් නැහනේ. කුඩු සැකට් එකක් නෙමෙයිනේ. ඇස් දෙකට මේ ගෑස් එක ගාවට ආව නම් පේනවා හරියටම පාරට පේනවා ගෑස් එක ගාවට ආවත්. හරියට බැලුවා නම් අත මුල්ලකට මේ පාරේ අදට දවස් 3යි. මේ දවස් 3ෙම පොලිසියට කතා කළා ඔය වගේ. ඔව් කතා කරා. මොකද එන්නේ නැතුව ඇති පොලිසියෙන්. මේ පාරට ජීවිතේට මොබයිල් එකක් යන්නේ නැහැ. ඉතින් ඇත්තටම මේ කිසිම වැඩක් ගමට කරෙන්නේ නැහැ. දැන් අපි ලියුම් දීලා තියෙන මිනිස්සු පෙස්සම ලියුම් 100ක් විතර ලියලා රේස් පැදලා මේ පාරේ කොල්ලෙක්ව කකුල් කඩලා හැප්පිලා. ඉතින් ඒව වලට කිසිම ඇක්ෂන් එකක් නැහැ. ඇක්සිඩන්ට් එකක් වුණත් කවුරු යට කරන් ගියත් පොලිසියෙන් එන්නේ පැයකින් විතර පස්සේ කිසිම දෙයක් හරියට ඉන්කෝර් එකක් කරන්නේ නැහැ. දැන් කොළන හන්දියට ආවොත් එම මුළු හන්දියම ගාන වහන පාර දෙපැත්තෙම මිනිස්සුන්ට යන්න විදියක් නැහැ. බයික් ටික පේමන්ට් එකේ ගහ ගන්නවා, කොල්ලෝ ටික ඉඳ ගන්නවා. ඉතින් මේක අර අමුතුම විදියකට යන්නේ දැන් කොළන්නාව. ඉතින් අපිට ඇත්තටම හරි දුකයි. ඉන්න මිනිස්සු තිකුණේ යනවා කොළන්නාවේ තත්ත්ව ගැන හිතලා. ඇත්තටම ලොකු ප්‍රශ්නයක් වෙනවා ඉස්සරහට ඉතින් මේකේ. දැන් තිල්ල මේ අපි කතා කරපු මේ එක සිදුවීම එතනට පමණක් සීමා වෙච්ච එකක් නෙවෙයි. මේක ලංකාවේ විවිධ පළාත්වල විවිධාකාරයේ ප්‍රශ්න තියෙනවා. දැන් මේ වගේ ප්‍රශ්න තිබුණාට දැන් කෙනෙකුට පේන්නේ පොලිසියට කිව්වට එන්නේ නැහැ. ගණන් ගන්නෙ නැහැ. නැත්තම් අනිකුත් පාර්ශවයත් එක්ක තියෙන සම්බන්ධතාවයක් නිසාද මේ වැඩේ කෙරෙන්නේ නැත්තේ. කියලා විවිධාකාරයේ ජනතාව තුළ විවිධ මත ඇති වෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ පොලිසියටත් මේ රාජකාරී කරන්න පුළුවන් සීමාවක් තියෙනවනේ. ප්‍රමාණයක් තියෙනවනේ. ඔවුන්ගේ ඉන්න නිලධාරීන්ගේ මට්ටම අනුව ඔවුන්ට ලැබිලා තියෙන යටිතල පහසුකම් භෞතික සම්පත් ප්‍රමාණය ඇතුලේ තමයි මේ කළමනාකරණය කරගන්න සිද්ධ වෙලා තියෙන්නේ. කරන්න ඕන දේවල් පැත්තකින් තියෙද්දී වෙන දේවල් කරන්නත් වෙලා තියෙනවා පොලිසියට. වෙනවල දේවලුත් සමහර පොලිසිය කරනවා. ඒ අතර දැන් මේ දින ගණනාවක් තිස්සේ පොලිසියට කතා කරා. මේ බලන්නකෝ. ඒක ඊට පස්සේ හවස වෙලා අරන් ගිහිල්ලා කවුද කියලා දන්නේ නැහැ. ඒක තමයි. ඒක මිනිස්සු දන්නේත් නැහැ පොලිසියෙන් අරන් ගියාද කවුද අරන් ගියේ කියලාවත්. අත්ත පහුවෙන්ද හවස ඉඳන් නැහැලු එදා. අපි කෝල් කරපුවා. දැන් අපි පොලිසියට කතා කරලා කිව්වනේ මෙතන තියෙනවා ත්‍රිවිල් එකක් බලන්න කියලා. එතකොට බලන්න ආවා. නෑ ඒ වෙලේ ඇවිල්ලා නෑ කවුරුත්. එතකොට කවදාකවත් මේ කිසිම දෙයකට එන්නේ නෑ පොලිසියෙන්. නිලධාරීන් මැදිද ප්‍රශ්නේ? ඒගොල්ලන් කියන්නේ නිලධාරී මැදි කියලා. ඉතින් නිලධාරීන් මැදි කියලා අපිට ඒක ඒගොල්ලන්ට ගැලවෙන්න ප්‍රශ්නයක් නෙමෙයි නේද? තිල්න අපි දන්නවා දැන් මේ ශ්‍රී ලංකා පොලිසියෙන් කරන කාර්යභාරයට ඒ අතිවිශාල පරාසයක වැඩ තියෙනවනේ කරන්න. ඉතින් ඒකට අදාළ නිලධාරීන් මැදි වගේම අපි දන්නවා දැන් උදාහරණ ගමු වනජීවි දෙපාර්තමේන්තුව. දැන් මේ වගේ ආයතන වලින් ලංකාවට මුදල් ලිපේන ආයතන. නමුත් ඒ වගේ වැඩ කරන්න ඉන්න සීමිත නිලධාරීන් පිරිස උපරිම කැපවීමෙන් පැය 24ම තමන්ට ලැබෙන රාජකාරී නිමාඩු දිනයක් වෙන්න පුළුවන්. ඒ දවස පවා කැප කරලා ඔවුන් මේ කටයුතු සඳහා නිරත වෙලා ඉන්නවා. තමන්ගේ ජීවිතය පවා උරදීලා තමයි මේ රාජකාරී කරන්නේ. දැන් ඉතින් ගෑස් පෝලිං වලට යන්න ඕනනේ. ගොඩක් රාජකාරී තව අලුතෙන් එකතු වෙලා තියෙනවනේ. එකතු වෙලා තියෙනවනේ. ඉතින් තමන්ගේ ගෙදර පෞද්ගලික කාරණාවක් පිළිබඳව මේ නිලධාරීන්ට හිතන්න සොයා බලන්න වෙලාවක් නැහැ. තමන්ගේ රාජකාරිය උපරිමයෙන් කරන්න සිද්ධ වෙලා තියෙනවා. සහ ඔවුන් නිලධාරීන්ගේ තියෙන හිගතාවේ පැහැදිලි ප්‍රශ්නේ. වනජීවි දෙපාර්තමේන්තුවට තවත් කොච්චර අලුතෙන් පිරිස් බඳවා ගැනීමේ හැකියාව තියෙනවද? නමුත් දැන් වෙන්නේ මොකක්ද? කිසියම් ආණ්ඩුවක් පත් වෙනකොට කරන්නේ පොරොන්දුවක් දෙනවා. අපි රැකියාවල් මෙන්න මෙච්චරක් දෙනවා කියලා. හැබැයි ඒ රැකියාවල් දෙනවා කියලා නේද ලක්ෂ 10යි මිලියනයි ඕම කියලා දෙන්නේ. වලින් කියනවා. හරි කියලා මේ මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කර ගන්නවා. පත්වීම් ටිකක් දෙනවා. බොහෝ වෙලාවට මේ පත්වීම් වල තියෙන්නේ දේශපාලනික පසුබිමක්. ඒවා ඉතින් විනිවිද භාවය පිළිබඳව විවිධාකාරයේ ගැටලු තියෙනවා. අන්තිමට අපි දන්න දැන් උදාහරණයක් ගමු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් එක ගමකට වෙන් කරපු නිලධාරීන් කොපමණ සංඛ්‍යාවක් ඉන්නවද? ගාම නිලධාරීවරයා පවුල් සෞඛ්‍ය නිලධාරී මේ වගේ නිලධාරීන් ගණනාවක් ඉන්නවා. හැබැයි ඒ අතර වාරේ තවත් පත් කරපු පිරිසක් ඉන්නවා කිසිදු කාර්යභාරයක් නොමැතිව. වැඩක් නැතුව ඔහේ ඉන්න පිරිසුත් ඔය අතර ඉන්නවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ගත්තා 100ක් විතර නිකම්ම තමයි ඉන්නේ. නිකන් ඉන්න පිරිසකුත් ඉන්නවා. ඉතින් ඒ ප්‍රශ්නේ පිළිබඳව අපි කතා කරන්න ඕනේ. හැබැයි දැන් අර අපි කතා කරපු පොලිසිය වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වගේ තවත් ආයතන ගණනාවක් තියෙනවා ලංකාවට
මුදල් ගෙන්නවන සහ රටේ ජනතාවට අතිවිශාල මෙහෙවරක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න එහෙම වැඩ කරමින් තියෙන. නමුත් මේ පිරිස් ශ්‍රමදායකත්වය ලබා ගන්න බැරි. නැත්තම් Tamanගේ අවශ්‍යතාවයට සේවකීන් නැති නිලධාරීන් නැති ආයතන තියෙනවා. ඒ අතර වාරේ පොලිසියට පැටවෙන බර තවත් එන්න වැඩි වෙලා තියෙනවා. ඒ පිළිබඳව එක්තරා පොලිස් නිලධාරියෙකුත් අපිට මෙන්න මෙහෙම කිව්වා. පොලිස් ස්ථානයක සතවාහනංශ තියෙනවා, අපරාධංශ තියෙනවා, ආරණංශ තියෙනවා, මහා කාන්තාකාරයන්ශ තියෙනවා, විවිධ ෆැමිලියන්ශ තියෙනවා. ඒ වගේ අංශ වලට බෙදලා ගියාම මේ ඇත්තටම නිලධාරීන්ගේ ලොකු හිඟයක් මුළු ලංකාවේ විශේෂයෙන් පස්නාර පළාතේ විශේෂයෙන් තියෙනවා. නිලධාරීන්ට ප්‍රශ්න තියෙන ඉතින් අර රාජකාරී අධික බවයි නිලධාරීන් ඉක්මනට ලෙඩ වෙන එක. කොම් පීඩාකාරී විදියට අධික රාජකාරියක් කරනවා හැමෝම. දැන් පාරිසරික අංශය කියලා එකක් තියෙනවා. දැන් පාරිසරික අංශයට එක පොලිසියකින් දාන්න ඕනේ නිලධාරීන් ප්‍රමාණයක් ඉන්නවා. එතකොට රතවාහන අංශය තියෙනවා. ඒ රතවාහන අංශෙනුත් දාන්න ඕනේ නිලධාරීන් ප්‍රමාණයක් ඉන්නවා. අපරාධ අංශයකට දෙන්න ඕනේ නිලධාරීන් ප්‍රමාණයක් ඉන්නවා. ඒ හැරෙන්න අධිකරණ කටයුතු තියෙනවා. මහා අධිකරණ කටයුතු තියෙනවා. ඉතින් ඒ වගේ විශාල පුළුල් පරාසයක් කරගෙන යන්න ගියාම නිලධාරීන් හිඟ වුණාම එක්කෙනෙකුට කරන්න වෙන රාජකාරී කොටස වැඩි. පුළුල්ම ලොකු පරාසයක් තියෙන විෂයක් තමයි පොලිසිය. දැන් මේ පොලිසියේ තියෙන කාර්යභාරයන් පහසු කරගන්න අපි දන්නවා කාලාන්තරයක් තිස්සේ ක්‍රියාත්මක වෙන වැඩසටහනක් තමයි සිවිල් ආරක්ෂක කමිටු කියන එක. දැන් මේ වෙනකොට මහජන ආරක්ෂක කමිටු කියන නමත් වෙනස් කරලා ඒ ආකෘතියත් කිසියම් ආකාරයක වෙනසක් කරලා මේ සක්‍රීයව මේ ගම්වල ඉන්න සිවිල් සමාජ ක්‍රියාකාරකයන්ගේ දායකත්වය පොලිසියට ලබාගෙන ඒ සේවය රටටම බෙදා දෙන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් වෙලා තියෙනවා. හැබැයි දැන් මේ විදිහට මේ මහජන ආරක්ෂක කමිටු පිහිටුවාට වෙයි ඒව නියාමනය කරන අධීක්ෂණය කරන රාජ්‍ය මට්ටමේ නිලධාරියෙක් අවශ්‍යයිනේ. දැන් එතකොට ශ්‍රී ලංකා පොලිසියට ඒ සඳහා මැදිහත් වෙන්න පුළුවන්. දැන් එක් නිලධාරි ගමකට ග්‍රාම නිලධාරිවරයෙක් වගේම එක වසමකට පොලිස් නිලධාරියෙක් පත් කරලා තියෙනවා නම් මේ කොච්චර निराකරණය කරගන්න පුළුවන් කමක් තියෙද? හැබැයි අද මේ මහජන ආරක්ෂක කමිටු පිහිටුවා තිබෙන එක ප්‍රායෝගිකව වෙන්නේ කොහොමද කියලා දන්නවද? කොහොමද? මෙන්න මේ. පොලිසියේ මහජන ආරක්ෂක කමිටු ක්‍රියාත්මක වෙනවා. සෑම වසමකම එක නිලධාරියෙක් යොදවලා මේ වසමක් බාර දීලා කමිටුවට සක්‍රීයව රටේ ජාතික ආරක්ෂාව තමයි මූලික පරමාර්ථය. අපරාධ නිවාරණය වගේ ප්‍රධාන කරුණු 8ක් යටතේ යනවා. ඉතින් ඒකේ ඇත්තටම හොඳ වැඩපිළිවෙලක්. ගැටලුව තියෙන්නේ මේ නිලධාරීන් ලොකු අපහසුතාවයකින් ඉන්නේ. ඒ නිලධාරීන් කරන්න කැමති අපහසුතාවය තියෙන සමහර නිලධාරීන්ට වසම් 5, 6, 7 බාර දීපු ස්ථාන තියෙනවා ලංකාවේ පොලිසිය වල. එතකොට මේ නිලධාරීන්ට යන්න කියලා තියෙන්නේ ආපැදී. ඒ වගේ ලොකු අපහසුතාවයකින් තමයි නිලධාරීන්ගේ කටයුතු කරන්නේ. නිලධාරියෙකුට මේ කඳු පල්ලම් ගිහිල්ලා වසම් 7ක විභාග කරලා සිතාසි බෙදලා පොලිස් වාර්තා විභාග කරලා ලොකු රාජකාරියක් කරලා මං හිතන්නේ මුළු දවසක්ම පාපැදියකින් ඇවිදින්න ගියොත් ඒ නිලධාරියාට ඒක කරන්න අමාරුයිනේ. ඉතින් ඔන්න ඕක තමයි තත්ත්වය නේද? අපි දන්නවා දැන් මේ වෙනකොට මේ අවම අධ්‍යාපන සුසුකම් සපුරපු අයට රැකියා ලක්ෂයක් දෙනවා කියලා බඳවගෙන නේද? එහෙම පිරිසකුත් මේ පහුගිය කාලේ රාජ්‍ය සේවයට බඳව ගත්තා. ඒ කියන්නේ මොනවා හරි මේ අවශ්‍යතාවයක් දැනිලාද? එහෙමත් නැත්නම් අවශ්‍යතාවයක් නැතුවද මේ අය බඳවගෙන තියෙන කියන කාරණාව සම්බන්ධනොත් අපි සොයා බලන්න ඕන. දැන් තිරණ කිව්වා වගේ මේ අවම අධ්‍යාපන සුදුසුකම් සහිත කියලා කිව්වට ඒ අධ්‍යාපන මට්ටම එසේ වුණාට විවිධාකාරයේ වෘත්තීන් සඳහා එක් පුජ්‍යලයා එක ශාස්ත්‍රයේ ප්‍රගුණ කරගන්න පුළුවන්. ලොවෙන් එක් දෙයකට වෙයි සමත කියනවනේ. ඒ කෙනාගේ කිසියම් ශේෂ්ඨයක් වෙන්න පුළුවන්, වඩු වැඩ වෙන්න පුළුවන්, මේෂන් වැඩ වෙන්න පුළුවන්, නැත්නම් තීන් තාලේපන කරන නැත්නම් පයිප් වැඩ වෙන්න පුළුවන්. විවිධාකාරයේ ශේෂ්ත්‍රයන් තුල පුජ්‍යලයක් දක්ෂෙක් වෙන්න පුළුවන්. ඒ නිසා අවම අධ්‍යාපන මට්ටමක් තිබුණත් ඒ වගේ කෙනෙක් වරගෙන විධිමත් පුහුණුවක් ලබා දීලා ඒ විධිමත් පුහුණුවට සරලන රැකියා අවස්ථාවක් ලබා දීලා රැකියා අවස්ථාවක් නිර්මාණය කිරීමයි බලාපොරොත්තු වෙන්නේ. රැකියා අවස්ථාවක් නිර්මාණය කරලා දීලා ඔහුගේ සේවය රටට ලබා ගන්න පුළුවන් ක්‍රමවේදය තියෙනවා. හැබැයි එහෙම තියෙද්දි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ගියහම පස්සේ මෙන්න ඉන්නවා කිසිදු රාජකාරියක් නැතිව ඔහේ ඇවිද ඉන්න පිරිසකුත් ඉන්නවා. හැබැයි ඔවුන් රාජ්‍ය සේවකයෝ. ඔවුන්ට මේ රටේ ඔබේ අපෙන් එකතු වෙන බදු මුදල් එකතු වෙලා ඔවුන්ට වැටුපක් විදිහට ලැබෙනවා. අමතක කරන්න හොඳ නෑ මේ උදවිය මේ රැකියාවක් නොමැතිවම ඉඳලා මේ තැන් වලට ඇවිල්ලා ඉන්නව නෙමෙයි. සමහර උදවිය විවිධ පෞද්ගලික ආයතනවල විවිධ ව්‍යාපාරවල නිරත වෙලා ඉඳලා ඒ රැකියාව නැත්තම් ඒ ව්‍යාපාරයේ අතහැරලා තමයි මෙතනට ඇවිල්ලා තින්නේ. රාජ්‍ය සේවයේ ජොබ් එකක් නෙමෙයි හම්බ වෙන්නේ. එහෙම කියලා ආවේ. ඒ පිළිබඳව බොහෝ කතාබහ තියෙනවා. අපි කතාබහයට යන්න කලින් විරාමයකට යනවා. අපි විරාමයකට යන්න සූදානම් වෙන්නේ 0112 55 33 63 මැදිරිය දුරකථන අංකයට ඔබට පුළුවන් අපිට කතා කරන්න. කැපවි ජනතා සේවයට බැලුම්ගල
පාසලේකම් කාර්යයට අනුයුක්තව ඉන්න 106ක් දුරේ. එම්එච් අනුයුක්ත කරලා දෙනවා. පොලිසිය දෙන්නෙක් ඉන්නවා. ගොවියන සේවයකට 4 දෙනෙක් දුරේ දාලා දෙනවා. ඊපස්සේ ඉස්කෝල වලට දෙන්න දාලා තිනවා මේ. මොනවද ඒගොල්ලෝ කරන්න කියලා? කරන්න දෙයක් නැහැ නිකන්. ප්‍රාදේශීය දෙකම් කාර්ය විදිහට කල් මොනවද කරලා දැන් මාස කීපයක් හිටියද? ඊපස්සේ ටික වැව්ව එළවලු වල වෙනවා. පේන්ට් කරා ඔක්කොම අතර වටේම. ඉතින් හැමදාම පේන්ට් කරන්න නැහැ. ඒගොල්ලන්ට වෙන විශේෂ රාජකාරියක් පවර්ලා හෝ ඉන්න තැනක් හෝ මොනවාක්වත් එහෙම නැහැ නේ. නෑ ඉන්න තැනකුත් නෑ. රාජකාරියකුත් නෑ. පෞගේ කාලේ කොරෝනා කාලේ බඩු බෙදන්න ගියා. අර මේ ඒ ටික කරා. දැන් ඒකත් නෑ. දැන් තිල්ල පසුගිය කාලේ අපි දැක්කා අලුතෙන් රාජ්‍ය සේවයට දහස් ගණනක් පිරිස් බඳවා ගත්තා. ඔවුන් බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුව යටතේ තමයි සේවයට බඳවා ගන්නවායි කියලා නම් කෙරුණේ. නමුත් අපි දකිනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් ඉන්නවා කිහිප දෙනෙක් විවිධ ආයතන වලට අනියුක්ත කරලා තිබුණාට බොහෝ දෙනෙකුට නිශ්චිත කාර්යභාරයක් රාජකාරියක් නොමැති තත්ත්වයක් තියෙන්නේ. හැබැයි ඔවුන්ට අදාළ රජයෙන් දීමනාවල් නැත්නම් වැටුප් ගෙවමින් තිබියදී හැබැයි වනජීවි දෙපාර්තමේන්තුව පොලිසිය වගේ ආයතනවල තවත් සේවා අවශ්‍යතාවයන් තියෙනවා. ජනතාවට පහසුකම් සපයන්න, රටට ආදායම් උපයන්න ක්‍රමෝපායන් තිබිද්දී හැබැයි ඒට නිලධාරීන්ගේ හිගතාවයක් තියෙනවා. ඉතින් අලුතෙන් බඳවා ගැනීම කරන අවස්ථාවන් වලදී ඒ වගේ ආයතන වලට ප්‍රමුඛත්වය ලබා දීලා ඒව අවශ්‍යතාව ටික සම්පූර්ණ කරන්න පුළුවන් නම් ඒ තමයි වඩාත්ම සුදුසුම කාරණාව කියන කාරණාව. එද නෙත් එෆ්එම් බැලුම් වලින් අපි කතා බහ කරමින් හිටියේ. දැන් ඉතින් පොලිසියට මේ දවස්වල තෙල් පෝලිං වලට යන්න වෙලා තියෙනවා. එතන ඉන්න ජනතාව හසුරවන්න වෙලා තියෙනවා නේද? ගෑස් පෝලිමක් තිබ්බොත් එතනට යන්න වෙලා තියෙනවා. ඔය වගේ මේ රාජකාරී කටයුතුත් තියෙනවා. ඉතින් ඊට අමතරව අර ගමේ තියෙන පොල් ගස් ගණන් කරන්න, එහෙම නැත්නම් ගමේ ඉන්නේ කවුද මහාන වෙන්නේ ඊළඟට ඉන්නේ කියලා හොයන්න, ඒ වගේවත් බාර දීලා තියෙනවා. ඒ වගේම දැන් ඉදිකිරීම ශාස්ත්‍රයේ වැඩ කරපු මේ වැඩ කරමින් තිබිච්ච ආයතන සිමෙන්ති හිග වුණා. ඒ සිමෙන්ති හිග නිසා වැඩ කරන්නේ නැද්ද කියලා හොයලා බලන්න පොලිසියට සිද්ධ වෙලා තියෙනවා. අපි මේ පිළිබඳව පසුගිය දවස්වල අනාවරණය කළා. ඒ විතරක් නෙමෙයි. තවත් වැඩ ගොඩාක් තියෙනවලු මේ අහන්නකෝ. පොලිස් ස්ථාන වැඩි කරමින් යනකොට මේ ඉන්න පොලිසියේම කට්ටිය තමයි ඒවටත් ඇදලා දාලා කොහොම හරි පිළිකරලා පොලිස් ස්ථානේ ආරම්භ වෙන්නේ. ඒක පොලිසියට බොහෝ වෙලාවට 25කටත් වඩා අඩු සංඛ්‍යාවක් තමයි මේ පොලිස් ස්ටේෂන් වල ඉන්නේ. ඉතින් වැඩි දුෂ්කරතාවයක් ඇති වෙනවා. පොලිසියේ තියෙන නිලධාරීන්ගේ යොමුනතාවය. ඒකෙන් මේ වයිසි මහත්තු සමහර කට්ටිය මේ ඉල්ලා අස්සෙනවා අනතුරේ. සාපේක්ෂව කොහොම නැහැ කියලා අයින් කට්ටියත් මේ අතර ඉන්නවා දැනට. කියන්නේ පොලිසියක් ගෙනියන්න බෑ ඇත්තට. රයිට් පෙට්‍රෝල් දාන්න කියනවා, බීජ් දාන්න කියනවා. ඔහෙන් දාන්න මේ ඉන්න 4-5 දෙනානේ. දෙන හැමදේම බාර ගන්න. ගල්වැලි මෙහෙයුම කියලා හැදෙනවා. ඒ කියන්නේ පාරේ තියෙන ගල්වැලි අයින් කරලා ක්ලීන් කරන්න කියනවා මේ ප්‍රාදේශීය සභාව සම්බන්ධ කරගෙන. අවදාවත් කරගන්න හම්බෙන්නේ. අපේ උන් තමයි ගිහිල්ලා ඊට පස්සේ වයින් කරන්නේ. ඊට පස්සේ පෝස්ටර් බැනර් කට් අවුට් ගලවලා අයින් කරන්න කියනවා. ඊට පස්සේ පාරේ කුණු ඒවා. ඊට පස්සේ අවුරුදු 5යි 15යි අතර පාසල් යන්නේ නැති දරුවෝ හොයලා ඒ කට්ටිය ඉස්කෝලේ යවන්න කියනවා. ඊට පස්සේ පුරන් වෙච්ච කුඹුරු හොයලා ඒවා අස්වද්දන්න කියනවා. ආයෙ කියනවා දැන් මේ සැරේ පැල 75 ලක්ෂයක්. එක පොලිසියකට තියෙනවා පැල 10200ක් හිටවන්න කියලා 2023 අවුරුද්ද වෙනකොට. මේවා නරක වැඩ නෙමෙයි හොඳ වැඩ. නමුත් මේවා කරන්න ගියාම ඇති වෙන අපහසුතාවය තමයි ප්‍රශ්නේ. සතියකට විශේෂයෙන්ලාරින් ඉන්න මෙහෙම 4 5 8 12 එන මෙහෙම තියෙනවා. ඒවත් මේ ඔක්කොම මේ ඉන්න පිරිසෙන් කරගන්න ඕනේ. කුණු වලන්නක් තියෙනවා. පහුගිය දවස්වල දිස්කරනවා බුද්ධ ශාසනයට පැවිදි කරන්න. දරුවෝ හොයලා දෙන්නේ. හොරු ටික අල්ලනවා නම් ලොකු දෙයක් නේද? මේ මොන නොකරත් හොරු ටික තමයි අල්ලන්න ඕනේ. දැන් ඉතින් බලන්න ඒ කියවිච්ච එකීමකී නොකී ලයිස්තුව තව කොච්චර දේවල් නම් පොලිසියේ රාජකාරිය ඇතුලේ තියෙනවා. දැන් රංගන අනික් පැත්තෙන් කල්පනා කරපුවම බඳවගෙන ඉන්නවනේ මේ ලක්ෂයක් එක ගණන් කියලා මේ රාජ්‍ය සේවයට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට. දැන් එතකොට ඒ අයව ඇයි මේවට අනියුක්ත කරගන්න බැරි, මේ රාජකාරී කරගන්න බැරි? ඔව් ඒක තමයි ප්‍රශ්නේ. දැන් අපි ගත්තොත් එහම ලංකාවේ විවිධ පළාත්වල ඒ අදාළ ප්‍රදේශවලට ගැලපෙන විවිධාකාරයේ රැකියා අවස්ථාවන් තියෙනවා. දැන් කොහු කර්මාන්තයේ තියෙන ප්‍රදේශයක් ගත්තොත් ඒ ප්‍රදේශයේ තියෙන ප්‍රමුඛත්වයට ලබා දෙන්න පුළුවන්කම තියෙන උදාහරණයක් විතර ගත්තට පස්සේ ඒ වගේ අදාළ ප්‍රදේශයට ගැලපෙන විවිධාකාරී රැකියා අවස්ථාවන් නිර්මාණය කරලා දෙන්න වගේම පවත්වාගෙන යන රාජ්‍ය ආයතන වල නිලධාරීන්ගේ හිගතාවයට විසඳුම් වෙන ආකාරයෙන් තමයි අලුතින් බඳවා ගැනීම කරනකොට කරගන්නට ඕනි. ඒකනේ කට්ටිය පාරවල කෑ ගහන්නේ අපිට රැකියාවල් රාජ්‍ය රස්සාවල් දෙන්න කියලා කෑ ගහන්නේ. හැබැයි ඒ අතර වාරේ දැන් අපි කියවනේ මේ අලුතෙන් ආරම්භ කරපු වෙනම බලකායක් විදිහට සකස් කරලා ඒක දෙපාර්තමේන්තුවක් අතරගෙන අලුතෙන් දහස් ගණනක් බඳවා ගත්තා කියලා. අපි ඔවුන් එක්ක කතා කළා. ඇත්තටම මේ නිකන් ඉදන් පඩි ගන්නවද ඔයගොල්ලන්ට කරන්න වැඩක් නැද්ද කියලා අහන්නත් එපායි. අහලා බැලුවා. මොනවාක්වත් කරන්න වැඩක් නැහැ. අපවරිච්ච රාජකාරියක් නැහැ. නිකන් වැඩක් කරන්න නැතුව ඔහේ ඉඳලා පඩියක් ගන්නවා කියලා කිව්වනේ. පඩියක් ගන්නේ මෙහෙමයි. තාම අපිට රැකියාවක් තියලා නැහැනේ පඩියක් ගන්න. ඒකෙන්ද ස්ථිර සාමාන්‍ය අපේ සේවයක් ගන්න රජයට සේවයක් ගන්න තාම ස්ථිර පත්වීමක් දාලා ස්ථිර රැකියාවක් දෙන අතු ගන්න හරි අමුකරුවර මොකක් හරි පත්වීමක් ගන්නවනේ. අපි යන්නේ කොහොමද ඉන්නේ? දීමනාවක් දෙනවා එච්චරයි. කොරෝනා කාලේ අර ආපදාම මලු හදන්න අර ඒවට සපෝට් එක දුන්නේ අපේ ඔය මේ
බහුකාර්යය තමයි ඉතින්. දැන් සියදුරු ගත්තාන් එහෙම අර මේ වැඩ නැති අය දැන් අනිත් ඒවල තේරෙන් ඉවරෙච්චා ඒක විශේෂ කන්ඩෝල ඒ මිනිස්සු හේත් නිකන් ඉන්නවා කියන තේරෙද එච්චරයි. ඒ දැන් ඔය අලුතෙන් ඔය බඳවගත්තු කට්ටිය වෙනත් රැකියාවල් හරි ව්‍යාපාර හරි කරගෙන ඉඳපු අය නේද? ඒ අය තමයි දැන් මටත් දැන් ලියුම් ගෙනලා බාර දෙන්න ඕන මෙහෙට. එහෙන් මං අයින් වුණා කියලා මම මෙහෙට ලියුම ගෙනලා බාර දෙන්න ඕන. ඒ ජොබිත් එකට. දැනට ගන්න වැටුපොත් වඩා මුදලක් ඒ කාලේ ගත්තානේ. ඒ කාලේ ගත්තා ඔව්. දැන් ඉතින් රජයේ ඉන්න ඉතින් අර මේ ආවිත් ඒකෙන්ද අර ගෙදරින් ඉඳන් යන්න පුළුවන් ඒකින්ද ඉතින් අන්න ඉතින් ඊට වැඩිය නම් වැටුපක් ගත්තම කොහොමද ඕනම දෙයක් කළමනාකරණය කිරීමේ හැකියාවක් තියෙන්න ඕන. ඒ විධිමත්ව කළමනාකරණය කරොත් රටක් ඉදිරියට යනවා. හැබැයි කළමනාකරණය කියන එක දන්නේ නැතිව හරි ඒක හරියට නොකළොත් එහෙම මේ වගේ අරුබුද තමයි හැමදාමත් මතුවෙන්නේ. ඒ අරුබුදය තවත් උත්සන්න වෙනවා තියෙනවා. දැන් රජයේ මුදල් නෙමේ විධිමත් විදිහට භාවිතා වෙන්නේ නැත්තේ. රටේ මුදල් ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් තිබෙදී තමයි සැලකිය යුතු රාජකාරියක් කාර්යභාරයක් ඉටු නොවි ඒ උදවිය වෙනුවෙන් යම්කිසි මුදලක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. යම්කිසි නෙවෙයි අති සැලකිය යුතු අති විශාල මුදලක් මේ එකතු කරලා ගත්තාම පස්සේ රුපියල් 20500 ගානේ ගත්තාම පස්සේ මේ දහස් ගණනකට දීපු රැකියාව අවස්ථාවන්නේ. ඒතකොට අතිවිශාල මුදලක්. ඒ වගේම දැන් ඒ උදවිය වෙනත් තැන්වල කිසියම් ආකාරයක රාජකාරියක් රැකියාවක් මොකක් හෝ වෘත්තියක නිරතලා ඉඳපු අය බොහෝ දෙනෙක් මේ තැනට ඇවිල්ලා තියෙනවා. සමහර ව්‍යාපාර හොඳ ව්‍යාපාරවල වැඩ කරපු අයගේ ව්‍යාපාර නැතරම නැති වෙලා ගිහින් තියෙනවා මේ රාජ්‍ය සේවයට ගත්ත හින්දා. ඔව්. දැන් ඉතින් ඒ කෙනා රාජ්‍ය සේවයට බැඳුනට පස්සේ කරන්න වැඩක් නැතුව දැන් අවුරුදු 2ක් විතර කාලය ගත වෙලානේ. ඒතකොට අර කියන අයිස් ගහන්න හුරු වෙනවා කියලා. වැඩ නොකර ඉන්න හුරු වෙනවා කියලා. ඉතින් මෙච්චර කාලයක් වැඩ නොකර ඉඳියට පස්සේ ඒ කෙනාගේ තියෙන නිෂ්පාදනදාරීතාව නැත්තම් තියෙන උනන්දුව කැපවීම හැකියාව අඩු වෙන්න පුළුවන්. සහ උන්ට මේ වැඩ කරන්න පුළුවන් කාලය වෙන්න පුළුවන්. මේ තරුණ ජවයත් එක්ක වැඩ කරන්න පුළුවන් කාලය වෙන්න පුළුවන්. හැබැයි ඒ කාලේ ඔය අපතේ ගෙවිලා යනවා. එතකොට අපේ රටේ නිෂ්පාදනදාට අපේ රටේ ආර්ථිකයට එය අතිමහත් ආකාරයක බලපෑමක් සිද්ධ වෙනවා. මේ කාරණාව තුළ තවත් අපිට බොහෝ දේවල් තියෙනවා කතා කරන්න. අපි ඊට කලින් විරාමයකට යන්නයි හදන්නේ. අපි විරාමයකට ගිහිල්ලා ඇවිල්ලා ඒ පිළිබඳව කතා කරමු. කැපවි ජනතා සේවයට බැලුම්ගල අපේ දැන් ඇග්‍රීමන්ට් එකේ සායෙන් ස්ථිර කරනවා කියලානේ. ආසාය නෙමෙයි දැන් නම් අපි අවුරුද්දකට වැඩි දැන් ආසායෙන් ඩේන්ලෙට් එකේ එක්සෑම් එකක් තියෙනවා. එන්නේ තියෙනවා සර්ටිෆිකේට් එක ගන්න ඕන. ඒක ගන්න ඕනේ ඒකට එක්සෑම් එකක් තියෙනවා. තාම නම් අපේ තිබෙන්නේ දැනට සේවය ස්ථිර කළා නැද්ද? තාම නැහැ. වැටුප් වැඩි කරපුවා එහෙම වෙලාද දැන්? ඒකත් නැහැ. වන්දා වැඩි කළේ. තාම නම් දැනට ඒක අපිට වැඩි වෙන්නේ නැහැ. දැන්ට වැටුප කොහොමද තියෙන්නේ? දැන්ට තියෙන්නේ 22500යිනේ. තාම ස්ථිර නැහැනේ කිසිම කෙනෙක් ඔය ගත්තේ. තාම 34000යි ගත්තේ ලංකාවෙන්ම. 34000න් තාම ස්ථිර නැහැ කිසි කෙනෙක්. ඔක්කොටම තියලා තමයි මං හිතන්නේ එක්සෑම් තියලා තමයි මෙයාගලා හොඳ ස්ථිර කරන කතාව තියෙන්නේ. කොහොමද කියලා තාම නම් නැහැ වැඩ පිළිවෙලක් ඉතින් හරියට. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැන් ඔහෙ ගත්තොත් කී දෙනෙක් විතර රැකියාව අවස්ථාවන් දීලා ගත්තද? දැන් ඒගොල්ලෝ මොනවද කරන්නේ? සාමාන්‍ය රැකියාව අවස්ථාවල් දැන් අපිට 150 ගණක් ඉන්න ඔක්කොම. ඒ ප්‍රාදේශීය ලේකම් කොටාරි යටතේ ඒක එක තැන් වලට අන්විත කරලා කියන්නේ ට්‍රේනින් පුහුණුව සඳහා. පුහුණුලාභීන් වශයෙන් ට්‍රේන් කරලා දිනවා. අනිත් ඒවාත් ඔය ගානෝගේ ඇති එකේ ප්‍රාදේශීය ලේකම් කොටාරි වල. දැන් ඔය කතා කරේ බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුව පිටවල ඒකට අලුතෙන් රාජ්‍ය සේවකයන් බඳව ගත්තා. ඒ බඳවගත්ත රාජ්‍ය නිලධාරියෙක් ඔය කියන කතාව. නමුත් එහෙම බඳව ගත්තට වැඩ කරන්න ඕන කරන වැඩ කරන්නට හැකියාවක් තියෙන රාජ්‍ය ආයතන බොහෝමයක අවශ්‍ය නිලධාරීන් නැහැ. විශේෂයෙන් පොලිසිය ගත්තත් වෙනත් රාජ්‍ය ආයතන ගත්තත් තමන්ගේ වැඩ ටික කරගන්න ඕන කරන නිලධාරීන් ඒ ආයතනවල නැහැ. ඉතින් ඒ නිසා ඒ නිලධාරීන්ව හිර වෙලා තියෙන මේ තියනා වූ අනේක විද රාජකාරී කරගන්න බැරුව නිලධාරීන් පීඩාවට පත් වෙලා තියෙනවා වගේම මින් සේවයේ සපයා ගන්න තියෙන මහජනතාවත් පීඩාවට පත් වෙලා තියෙනවා. තමන් යන්නේ තමන්ගේ අවශ්‍ය කාරණාව කරගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මේ නිකන් ඉන්නේ අනික් පැත්තෙන්. එතකොට මේ රටේ ජනතාව තමයි මේ බදු ගෙවන්න ඕනේ මේ පඩි ගෙවන්න නේද? හැමදේම දෙන්න. දැන් මහජනතාව පැත්තෙන් පත්වන අසීර්තාවය කියන්නේ හැදුවේ තිල්ල මම. එක උදාහරණයක් අපි ගන්නවා. එක්තරා පුජ්‍යලෙක් මේ ඔහුට සාමවිනිසුරු පදවියක් ලබා ගැනීම සඳහා පොලිස් නිෂ්කාශන වාර්තාවක් ලබා ගන්න ඕනේ. ඒ සඳහා පොලිස් නිලධාරියෙක්ගේ සහාය ලබා ගන්න අදාළ පොලිස් ස්ථානයට ගිහලා ඇඟිලි සලකුණු වාර්තාවන් ටික ලබා දෙන්න ඕනේ. මේ කටයුත්තට කොච්චර වෙලාවක් ඇයිද කොච්චර දවසක් ඇයිද කියලා මේ කතාව ගහලා බලමු. හෙලෝ. අයබන් සුබදස්නක් මම කතා කරේ අර සාමවිනිසුරු එකේ මගේ රිජෙක්ට් කරලා ඔබතුමා මේ මම නම් දැන් මේ පල්ලියේ ඩියුටි එකක් ඉන්නේ. එහෙමද? මම එනකොට එක විතර වගේ මේ මං කීයට වගේ ආවොත් පුළුවන්ද? දෙකට විතර වගේ මම මේ ඩියුටි එකේ ඉඳලා අපි කරමු. දෙකමාර විතර. මං කෝල් එකක් දීලා එන්නද ඔබතුමා කමක් නැද්ද? නැත්නම් අදත් දැන් ආවා නම් එම අපරාධේ මං කිව්වේ මේ කෝල් එකක් දෙන්න කියලා. ඔව් ඒක තමයි. දෙකමාර විතර දෙකමාර විතර වගේ. මං කෝල් එකක් දීලා එන්නකෝ ඔබතුමා. හරියට මට හරියටම කියන්නේ මේ ඉවරුනාම එන්නේ. ඔව් ඒක තමයි. මේ ගොඩක් වෙලාවට එක විතර එනවා වගේ ඉවර වෙනවා. ඉතින් ඔය ගෑනු කාලාරේ මේ දෙකමාර විතර වගේ එනවා අපි කරතරම්. විතර වෙන්නේ. මං කෝල් එකක් දෙන්නකෝ එන්න හොඳේ. හොඳයි. හරි thank you.
රටේ ජනතාවට ප්‍රධාන සේවයක් සපයන ආයතනයක් විදිහට පොලිස් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා පොලිසියට බොහෝ දෙනෙක් යනවා තමන්ගේ සේවාවන් ඉටු කරගන්න. ඒ තියෙන නිලධාරීන්ගේ හිගතාවය ආදී විවිධාකාරී ප්‍රශ්න නිසා ජනතාවට පීඩාවට පත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ අතරමාරේ අපි කතා කරමින් හිටියේ රටේ තවත් අලුතුන් බඳවා ගැනීම කළායි බඳවාගත්තු උදවියට නිශ්චිත රාජකාරියක් කාර්යභාරයක් නොමැත් තත්ත්වයක් තියෙන්නේ. දැන් මේ කාරණා පිළිබඳව අපි කරන කතාබහට මේ වෙලාවේ විශේෂයෙන් දුරකථන එකතු වෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහත්මයා. අයිබෝන් සුබදෑසනක් ඔබතුමාට. අයිබෝන් සුබදෑසනක්. අපි මේ කතා කරමින් ඉන්න කාරණාව තුළ මේ පොලිසියෙන් රටේ ජනතාවට සිද්ධ කරන්න තියෙන මෙහෙවර කරන්න නිලධාරීන්ගේ හිගතාවය පිළිබඳව කතා කරන නිලධාරීන් මේ පිළිබඳව අනාවරණ කරන ඔබතුමා මොකද මේ ගැන කියන්නේ? ඔව් ඇත්තටම මේ නිලධාරීන්ගේ හිගතාවයක් අපිට තියෙනවා. නමුත් ඒ සඳහා අවශ්‍ය කරන සැලසුම් මේ වෙන විට සංවිධානය වෙලා ඇත්තටම ක්‍රියාත්මක වෙනවා. මොකද පහුගිය කාල සීමාවට පොඩි බාධාවක් වුණා අවුරුද්දක් විතර මේ බඳවා ගැනීම ප්‍රශ්න සහ පුහුණු කිරීම ප්‍රශ්න. මොකද කොවිඩ් තත්ත්වයක් එක්ක නැත්නම් අපි මේ අවුරුදු දෙක වෙනකොට සෑහෙන ප්‍රමාණයක් බඳවාගෙන පුහුණුව අවසන් කළා සේවයට එකතු කිරීමේ හැකියාව තිබුණා. නමුත් මේ වෙනකොට අපි අලුතෙන් පොලිස් ස්ථාන මේ වෙනකොට පොලිස් ලංකාව පුරා පොලිස් ස්ථාන 604ක් ස්ථාපිත කරලා තියෙනවා. මොකද මහජනතාවට වැඩිපුර සේවයක් සැපීම කියන්නේ තාම සමීපව මහජනතාවට පිළිගල කටයුතු කිරීමේ අරමුණින්. ඒ නිසා ඒ පොලිස් ස්ථාන වලටත් එක්ක අපිට අවශ්‍යයි වගේ ප්‍රජා පොලිස් සංකල්පය අලුතෙන් අපි නවතාවයකින් ප්‍රජා පොලිස් සංකල්පය ක්‍රියාත්මක වෙමින් පවතිනවා. වෙනමම රාජ්‍ය අමාත්‍යාංශයක් යටතේ ඒ නිසා අපිට ඒ සඳහා නිලධාරීන්ගේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ නිසා මෙම කොවිඩ් තත්ත්වයේ අවසන් වීම සමගම අපි මේ විශේෂයෙන්ම 2022 අගභාගයේ සහ මේ වෙනකොට බඳවා ගැනීම රාශියක් අපි මේ වෙනකොට ආරම්භ කරලා තිබෙනවා. ඉතින් ඒ නිසා අපි 2023 අවසන් කාලය වෙනකොට අපි සැලසුම් කරලා තියෙනවා 22000කට ආසන්න සංඛ්‍යාවක් බඳවා ගැනීම සඳහා කටයුතු කරලා තියෙනවා. ඒ නිසා අපි පොලිස් නිලධාරීන් සංඛ්‍යාව ලක්ෂයක් දක්වා වැඩි කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඔව් මේ අපේ ගවේෂණයේදී කියවුණු තවත් කාරණාවක් තමයි දැන් අලුතින් මේ පොලිසියට පැවිරලා තියෙන රාජකාරිය අමතරවනේ නීතිය සාමය ආරක්ෂා කිරීමට අමතරව තවත් ඔය ගම්වල මහාන වෙන්න ඉන්න අය හොයන්න දාලා තියෙනවා. එහෙමත් නැත්නම් පුරාණ කුඹුරු සංඛ්‍යාව කොච්චරද කියලා හොයන්න තියෙනවා. ඒ වගේ රාජකාරී මේ වෙනකොට පොලිසියට පැවිරලා තියෙනවද? නෑ ඔබ අහපු ප්‍රශ්න දෙකට අදාළව නම් මට එහෙම තොරතුරක් මේ වෙලාවේ ලැබිලා නෑ විශේෂයෙන් මේ මහානවීම් සංඝයා. නමුත් මෙහෙම ප්‍රශ්නයක් අපිට තියෙනවා. උදාහරණයක් විදිහට පොලිසිය කියන්නේ ගොඩක් වෙලාවට රජයේ ආයතනයක් විදිහට දිවයින පුරාම ව්‍යාප්ත වෙච්ච ආයතනයක්. එතකොට රජයට යම්කිසි තොරතුරක් ගන්න අවශ්‍ය නම් ඉතින්ම පොලිසියට පහසුයි ඒ තොරතුර ලබා දෙන්න. ඒ වගේම තමයි ප්‍රජා පොලිස් නිලධාරියා මේ වෙනකොට ගම තුලට අපි විවිධ රාජකාරී සඳහා යවීමට කටයුතු කරලා තියෙනවා. ඒ හරහා සමහර දේවල් සමහර තොරතුරු ලබා ගැනීම කරනවා. නමුත් ඔබ කියපු ආකාරයේ ඔය තොරතුරු දෙක සම්බන්ධව නම් මම මේ වෙන විට දැනුවත් වීමක් නැහැ. නමුත් විශේෂයෙන්ම මහජනතාවගේ යම්කිසි අවශ්‍යතාවයක් තිබෙනවා නම් ඒ වගේම රජයේ යම්කිසි අවශ්‍යතාවයක් තිබෙනවා නම් ඒ තොරතුර පොලිසියේ රාජකාරී සීමාව තුළ ලබා දිය යුතු සහ ක්‍රියාත්මක කළ යුතු කාරණයක් නම් ඒ සම්බන්ධව කටයුතු කිරීම අපි කරනවා. නමුත් ඔබ සඳහන් කර කාරණේ පිළිබඳව මම මේ අවස්ථාවේ ඇත්තටම දැනුමක් නැහැ. ඔව් අවසාන වශයෙන් අපිට සඳහන් කරන්න පුළුවන් අපි මේ කතා කරමින් රාජ්‍ය සේවයට අලුතෙන් නිලධාරීන් බදවා ගන්නවා. නමුත් ඔවුන්ට නිසි කාර්යභාරයක් පැවරිලා නැහැ. නමුත් පොලිසිය වැඩ කරන නිලධාරීන්ට රාජකාරී කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඔවුන් විවිධාකාරයේ පීඩාවට පත් වෙන රාජකාරී වැඩිවීම හරහා මහජනතාව ඒ නිසා පීඩාවකට පත් වෙමින් තියෙනවා කියන කාරණාව ඔබතුමාට පිළිගන්න පුළුවන්. ඇත්තටම මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් පොලිසිය ගත්තහම අපි ගොඩාක් අපිට ඒකට හේතුව මේකයි. පොලිසිය කියන්නේ රජයේ ඉතාම අවුරුදු ගණනාවකට අවුරුදු 100 ඔබ දන්නවා ඉතිහාසය ගත්තොත් අවුරුදු 150කට කලින් බිහි වෙච්ච රජයේ ප්‍රථම ආයතනයක් තමයි පොලිසිය කියන්නේ. ඒ කාල සීමාව තුළ රජයේ අමාත්‍යාංශ තිබෙන බොහොම සීමිත ප්‍රමාණයක්. ඒ නිසා ලංකාව පුරාම ව්‍යාප්ත වෙච්ච ආයතනයක් විදිහට තියෙන පොලිසිය. ඒතර මේ විවිධ දේවල් ක්‍රියාත්මක කරන ආයතනවලදී හැමතිස්සෙම හැම පනතකින්ම හැම දෙයකින්ම යම්කිසි කොටසක් පොලිසියට පැවරුණා. නීතියක් සම්මත කරනකොට ඒ හරහා පොලිසිය කොටසක් සමහරට පොලිසියට පැවරුණා. ඒ නිසා අපිට සාමාන්‍යයෙන් වෙන රටක පොලිසියට වඩා අපිට විශාල අමතර රාජකාරී කොටසක් කරන්න තියෙනවා. ඒ කියන්නේ ඒක සමහරවිට නීතියෙන්මත් පැවරලා තියෙනවා. සමහර වෙලාවට අපේ තියෙන මේ ජාලය නිසා රාජකාරී කියන්නේ ආයතන වශයෙන් තියෙන ජාලය නිසා රාජකාරී පැවරීමක් තියෙනවා. ඒ පොලිසියෙන් අපි හැම පැත්තම බලනවා. ඒ කියන්නේ රාජකාරී ස්වභාවය දැන් මූලිකම අපරාධ මර්ධනය කියන කාරණේ විතරක් නෙවෙයි. අපි විවිධ ප්‍රජා පොලිස් සරහා විවිධ තොරතුරු සම්බන්ධව කටයුතු කිරීම ඇත්තටම කරනවා. ඒ නිසා ඔබ කියන කාරණේදී අපි පොලිසිය විදිහට ඒකෙල්ලෙම ඕන කෙනෙක් කල්පනා කරනවා මේ අපරාධ මර්ධනය තමයි නැත්නම් රට වාහන පාලනය තමයි පොලිසිය කරන්නේ කියලා නෑ. එහාට ගියපු විශාල කාරණා රාශියක් නේ අපිට. නමුත් අවසානයේදී සම්බන්ධ වෙනවා
දැන් උදාහරණයකට ඔබ දන්නවා යම්කිසි අපදාවක් වෙච්ච අවස්ථාවක් වෙන්න පුළුවන්. මේ හැම අවස්ථාවකම පොලිසිය පෙරී සිටිනවා. ඒ විතරක් නෙවෙයි එක්තරා විදිහකට ගත්තොත් බොහෝ දේවල් වලදී පොලිසියට යම්කිසි ආකාරයක වගකීමක් පැවරෙනවා ඕනම කොටසක. ඔබට දකින්න පුළුවන් ඕනම කාරණයක් සම්බන්ධව මහජන සේවයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපදා තත්ත්වයක් වෙන්න පුළුවන්. නැත්නම් අපරාධයක් වෙන්න පුළුවන්. ඒ ඕනම කාරණයකදී පොලිසියට යම්කිසි කොටසක් පැවරෙන නිසා දැන් උදාහරණයකට දැන් වර්තමාන වෙනකොට අප දන්නවා දැන් ඩීසල් අලෙවි කරන ස්ථානයක යම්කිසි ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් ඒ ස්ථානයට පොලිසිලාරින් අපිට යොදවන්න සිද්ධ වෙනවා. එතන මොකද මහජනතාවය තුළ ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒක අපේ අමතර රාජකාරිය. කොවිඩ් තත්ත්වය අපිට ඒ සම්බන්ධයෙන් අමතර නිලධාරීන් යොදවන්න සිද්ධ වෙනවා. මොකද ඒකට හේතුව ඒක නීතියේ ඒ සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඒක පැවරලා තිබුණත් නමුත් ලංකාව පුරාම ඒක ක්‍රියාත්මක කිරීමේදී සෞඛ්‍ය නිලධාරීන් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒක සිද්ධ ක්‍රියාත්මක කරන්න සිද්ධ වුණේ පොලිසියට. ඒ නිසා තමයි දැන් ඒ කාර්යයත් අපිට පැවරුණා. අපි ඒකත් කරා. අනේ ආකාරයේදී දැන් ඔබ කියන ආකාරය අපිට කලින් කාලෙට මේ වගේ තත්ත්වයන් ඇති වෙලා අපි නමුත් අපි කෙසේ හෝ ඒක කළමනාකරණය කරමින් කරනවා. නමුත් ඔබ කියන ආකාරයේ ඒ කාරණේ සම්බන්ධයෙන් අපි සත්‍ය තත්ත්වයක් වෙනවා. මොකද අපි විවිධ ආකාරයේ රාජකාරී සීමාවකින් තොරව කරනවා. හොඳයි. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් ඔවුන්ගේ කාර්යභාරය පිළිබඳව පැහැදිලි කරන්න මේ වෙලාව පිට එක්ක සජීව සම්බන්ධ වෙච්ච පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහත්මයාට බෙහෙවින් ඔබතුමාට ස්තුතියි. ඔබතුමා ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් ආයතනය වෙනුවෙන් ඔබතුමන් ඒ ආකාරයේ පිළිතුරක් ලබා දීම පිළිබඳව. දැන් තියලා අපි කතා කරමින් ඉඳපු කතා බහේ තවත් කොටසක් තමයි මේ. ඉංග්‍රීසි සලකුණු දෙන්න තියෙන එක්කෙනා. ඔබතුමා කොයිද පොලිසියද? නෑ අද එන්නේ 3 වෙනිදා විතර වගේ තමයි එන්නේ. හවුද? මම කවලා දෙන්නම් කියලා. ඔව් මේ ඔබතුමා පල්ලි ඩියුටි කිව්වනේ ඊට පස්සේ මලත් ආයේ මේ හවුස් වැඩ ඔය කරා. ඔව් පල්ලි ඩියුටි දාලා දුන්නේ නේද? ඩියුටි කරනවා නේද නේද? ඔව් ඒ වැඩේ විතරක් කරන්නේ නෑ නේද? ඔව් ඒක නේද? මම නැවත හතර පහ විතර බලන්න. හරි thank you. කැපවී ජනතා සේවයට බැලුම්ගල දැනගෙන අර පොලිස් නිෂ්කාශන වාර්තාවක් ගන්න කියන්නේ සාමවිරුසුරෙක් වෙන්න කියලා. ඒකට මොකද උනේ ඊට පස්සේ? දැන් අවසානයේදී මාස ගාණක් රස්තිය ආදු වෙලා ඉංග්‍රීසි ලකුණු වාර්තාව දුන්නා. අන්තිමේදී වාර්තාව ලබා ගත්තට පස්සේ නිලධාරියා කියනවා මේ වැඩේ රිජෙක්ට් වෙලා වැඩේ හරියන්නේ නැහැ කියලා. අවසානයේ බලනකොට ඒ රිපෝට් එකේ තියෙන නෝ රෙකෝඩ් කියලා. ඉතින් නෝ රෙකෝඩ් කියලා කියන්නේ ඉතින් මේ ඒ පුජ්‍යලයා පිළිබඳව අපරාධ සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් නැහැ. පොලිසිය නැහැ කියන එක. ඔව් පොලිසිය නැහැ. ඉතින් අපරාධයක් කරලා නැති කෙනෙක් නම් අපරාධයක් වාර්තා වෙන්නේ නැහනේ. ඉතින් එහෙම දුන්නද? අවසානයේදී රිපෝට් එක ලැබෙනවා. ඒක ඉතින් සෑහෙන කාල සීමාවක් ගත වෙලා තිනවා. ඉතින් මේ වගේ විවිධාකාරී ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙන්නේ මේ සඳහා අවශ්‍ය දැනුම තාක්ෂණික දැනුම සීමා සහිත වීම වගේම ප්‍රධාන වශයෙන් ඔවුන්ට තවත් රාජකාරී පැවරලා තියෙනවා. තමන්ගේ රාජකාරිය හරියට කරගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා පොලිසිය සහ තවත් රාජ්‍ය ආයතන ගණනාවක. එහෙම තිබියදී අලුතෙන් තවත් බඳවාගත්තු පිරිසක් ඔහේ නිකන් ඉන්නවා කියලා කිව්වේ. හැබැයි ඔවුන්ට කතාවක් තියෙනවා සමාජයේද කියන්නේ. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ රජයෙන් ඉල්ලන්නේ අපෙන් ඉල්ලන්නේ මොකක්ද? දැන් තාම ස්ථිර කරේලා නැහැ. දැන් අවුරුද්දකට වැඩි අවුරුද්දයි මාස ගාණක් යනවා. අවුරුද්දයකට කිට්ටු වෙන්නේ නේද? මොකද අපෙන් තාම සේවයක් ලබා ගන්නෙ නැහැ. රජයට පාඩු තමයි කියන්නේ. වේජිපිසේක බැලුවොත් ඉන්නවා ඔහේ උදේ යනවා නෙවෙයි නිකන් ගිහිල්ලා ඉන්නවා 20ක් 30ක් වේජිපිසේ රැඳිලා පඩි දෙන්න ඕනේ. ඒකට ඒව රජයේ සල්ලි තමයි තියෙන නාස්ති තමයි තියෙන්නේ. මේ මිනිස්සු රාම්කිසි රැකියාවක් මේක කරපල්ලා කියලා රැකියාවට බඳව ගත්තා නම් මේක කරනවනේ. රජයටත් ඒකෙන් සේවයක් වෙනවනේ අපි. යම් මොකක් හරි අපිට කාර්යයක් පවරන්න ඕනේ. නැතු ඒ යන අපිට තාම මොකුත් එහෙම පවරලා නැහැ. ඒ තාම පුහුණු ලාභ විතර පුහුණුව පමණයි. කොතනතර වෙලා නිකන් ඉන්න වෙලා තින්නේ වැඩක් දීලා නැති නිසා. ඔව් ඒක තමයි ඉතින්. ඒ කියන්නේ ස්ථිර කරලා මොකක් හරි යම් කිසි තැනකට දානවා නම් ඔය ගැටලුව වෙනවා ඉතින්. රාජකාරිය පවරන්නේ නැතු කියන්නේ බෑනේ අපි වැඩ කරන්නේ නැහැ කියන. ඒ තරම් ගැටලුවක් තියෙනවා. අතරම ඒජිපිසේ ඉන්නවා 20ක් 30ක් විතර හැමදාම රැඳිලා ඉන්නවා ඒජිපිසේ. ඉතින් ඔය ගේට්ටුවේ එන අය කට්ටිය බලනවා අර කාඩ් එක බලන් ඔය එයා කරන සමහරක් කරලා එච්චරයි. ඊට අමතරව කිසිම දෙයක් ඉතින් ඒ වෙන්නේ නැහැ ඉතින් ඒක. රාජකාරිය එක වාර්තා කරනවා වාර්තා වුණාට සේවයක් වෙන්නේ නැහැ ඉතින්. සේවයට ආරම්භ කළාට සේවයක් වෙන්නේ නැහැ. සේවයක් වෙන්නේ නැහැ ඉතින්. ගන්න සේවයක් නැහැ නේද? දුන්නට වැඩක් නැහැ ඉතින්. සේවයක් ගන්න නැහැ තාම නැහැ. තවමත් ඔවුන්ගේ සූදානමක් තියෙනවා බලාපොරොත්තු තියෙනවා රට වෙනුවෙන් සේවය කරන්න. ඒ තමයි ඔබෙත් අපෙත් බලාපොරොත්තු වෙන්න ඉටු කරන එක බලධාරීන්ගේ වගකීමක්. කළමනාකරණය කියන වචනය ඩික්ෂනරිය හරි පෙරලා හොයලා බලලා ආපහු ඉගෙන ගන්න කියලා මේවා දැන් කළමනාකරණය කරන අයට කියන ගමන් අපි සමු ගන්නවා. සුබ දවසක් මම තිලින. ආරංගන